දවසක් ඔයගලන්ට මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඇස්සලා දිනවා ඔයගොල්ලොත් එක්ක කල්පිත පරීක්ෂා. ගොඩක් නියැලීම් පාඩම් ගොඩක් අය සලකන අමාරුම කොටස විදියට කල්පිත පරීක්ෂා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න පටන් අරගන්නේ කල්පිත පරීක්ෂා. ඉතින් මෙතන මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කල්පිත පරීක්ෂා මූලික හැඳින්වීම් කොටස කියන්නේ නිර්වචන ටික කොහොමද මේ කල්පිත පරීක්ෂා කියන්නේ මොකක්ද කියන්නේ මූලික පදනම කියන්නේ අපි කතා හැඳින්වීම් කොටස තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ අපි ඉදිරි වීඩියෝ වලදී කොහොමද ගණන් හදන්නේ? ඒතර කල්පිත පරීක්ෂා ආකාර කීපයක් තියෙනවා වගේම හතරක් තියෙනවා. ඒ දේවල් අපි ඉදිරියේදී කතා කරනවා. මේ වීඩියෝ එක අපි කතා කරන්න ඇස්සෙලා තියෙනවා කල්පිත පරීක්ෂා මූලික හැඳින්වීම ගැන. හරි. අපි කතා කරගෙන ආවොත් මෙච්චර දුරක් අපි කතා කරන වීඩියෝස් ටිකෙන් අපි මොනවද මේ කතා කරේ ඔයගොල්ලෝ එල්එල් සිලබස් එකට අදාළව අපි කතා කරලා පළවෙනියටම නියදීම කියන්නේ මොකද කියලා. නියදීම කියන්නේ අපි කතා කරා කොහොමද සංහාරයක් වලින් නියෝජනය කොහොමද උත්සාහ කියන කොටස තෝරගන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරා මොකද නියදුම් ව්‍යාප්තිය. නියදුම් ව්‍යාප්තියෙන් අපි මොකද ඉගෙන ගත්තේ? x භාගේ pg කියන්නේ නියදි මධ්‍යනේ නියදි සමානුපාතේ නියදි මධ්‍යන දෙක අන්තරේ නියදි සමානුපාතෙන් දෙක අන්තරේ. ඔන්න ඔය කියන නියදි සංඛ්‍යාතින්ගේ හැසිරීම ඉගෙන ගත්තා මොනවා වගේද කියන්නේ. අන්න ඊට පස්සේ නම් අපි මොකද කරේ? ওই නියදි සංඛ්‍යාතින් උපයෝගී කරගෙන සංඝාන පරාමිතින්ට අගය ඇස්තමෙන්දු කිරීම කරා. මොකද්ද? සංඛ්‍යාන නිමානයේ කොටස. ඒත් සංඛ්‍යාන නිමානයේදී නම් තමයි ඔබ දෙන්නේ අර කියන නියදි සංඛ්‍යාතෙන් ප්‍රයෝජනෙට ගත්තේ. නියදි සංඛ්‍යාතෙන් උපයෝගී කරගෙන සංඝාන පරාමිතියට අගය ඇස්තමෙන්දු කරා. අන්න ඒකට තමයි අපි කිව්ව මොකක්ද කියලාද? සංඛ්‍යාන නිමානය කියලා. සංඛ්‍යාන නිමානය ආකාර දෙකකට කියලා ලක්ෂණ නිමානය ප්‍රාන්ත නිමානය. කොහොම හරි කමන්නේ. නියදි සංඛ්‍යාතෙන් යොදාගෙන සංඝාන පරාමිතියට අගය ඇස්තමෙන්දු කිරීම තමයි අපි කතා කරන්නේ සංඛ්‍යාන නිමානය. එතකොට මේ කියන කල්පිත පරීක්ෂා කියන්නේ මොකක්ද? ඒක කල්පිත පරීක්ෂා. කල්පිත පරීක්ෂා. මොනවද කල්පිත පරීක්ෂා කියන්නේ? කල්පිත පරීක්ෂා කියන්නේ අර පොඩ එන්න විදිහට බලන්න. නියදි සංඛ්‍යාවෙන් මගින් සංඝාන පරාමිතියට අගයන්ට ඇස්තරින්දු කරනවා. අලුතෙන් මාස්තරින්දු කරනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකක්ද? සංඛ්‍යාන නිමානය කියන. මෙතනදී වෙන්නේ සංඝාන පරාමිතියක් ගැන කවුරු හරි කෙනෙක් මොනවා හරි ප්‍රකාශයක් නිකුත් කරනවා. කවුරු හරි කෙනෙක් පුතුලෙක් ආයතන යම් කිසි ප්‍රකාශයක් නිකුත් කරනවා. සංඝාන පරාමිතිය ගැන කවුරු හරි මොනවා හරි කියනවා. ඔන්න ඔය කියන දේ ඇත්තද නැද්ද කියලා මම මොකද කරන්නේ? නියදි සංඛ්‍යාතියක් යොදාගෙන පරීක්ෂා කරලා බලනවා. හොඳම මේ කාලීන උදාහරණය තමයි මෙහෙම. පුතුලෙක් කියනවා මම එළඹෙන මහමැතිවරණයේදී තුනෙන් දෙකක කියන්නේ 66.64ට වැඩියෙන් අපේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා. ඒතර එයා මොකද කියන්නේ? ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ ඡන්ද සමානුපාතය ගැන. කියන්නේ එයා මොනවා ගැනද ප්‍රකාශන නිකුත් කරන්නේ? 5 ගැන. ඒතර 5 ගැන කියපු ප්‍රකාශය ඇත්තද නැද්ද කියලා අපිට මොකද කරන්න පුළුවන්? එක්ක ඡන්දෙ තියෙනකම් බලන් ඉන්නවා. කියනවා එතකොට සත්‍ය සංඛ්‍යා පරාමිතිය 5 එනවා. නමුත් ඒ වෙනුවට මට කරන්න පුළුවන් දෙයක් මොකද මේ ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය වෙන්න මම විවිධ ප්‍රදේශවලින් මම මොකද මම නියදි තෝරගන්නවා. නියදි තෝරගෙන මම ගණනය කරගන්නවා මේ මේ දේශපාලන පක්ෂයට දක්වන කැමැත්ත පිළිබඳව මම මොකද කරන්නේ? මම නියදි සමානුපාතය කරනවා. ඒතර නියදි සමානුපාතය ගන්න කළා මම මේ පක්ෂය කියන්නේ ඇත්තද නැද්ද කියලා නියදි සමානුපාතය පරීක්ෂා කරනවා. ඒතර මොකද කියන්නේ? සංඝාන පරාමිතිය කියන කවුරුද දෙයක් කියනවා. ඒ කියන ප්‍රකාශය ඇත්තද නැද්ද කියන උදාහරණයක් ගමු. හරි යම් කිසි පක්ෂයක් කියනවා අපි 150ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඊළඟ ඡන්ද නායකයන් කරනවා. අයගෙන මොකද 150ක ඡන්ද ප්‍රතිශතය. ඒතර එයාගෙන 550යි කියනවා. ඒතර මම බලනවා P ගණනය කරගෙන කියන්නේ නියදි සමානුපාතය ගණනය කරගෙන බලනවා. ඇත්තද මෙයා කියන්නේ කියලා. ඒතර ඒක තමයි මොකද කල්පිත පරීක්ෂාවේ සංඝාන පරාමිතිය කියන කවුරු හරි කියන දෙයක් ඇත්තද නැද්ද කියලා නියදි සංඛ්‍යාතයට දාලා පරීක්ෂා කරලා බලනවා. උදාහරණයක් කියමු තව කිරිපිටි නිෂ්පාදකයෙක් ඉන්නවා. එයා කියනවා එයා හදන මේ කිරිපිටි පැකට්ටුවද මධ්‍යමයේ බරණ 400ක් තියෙනවා කියලා. එයා හදන සමස්ත කිරිපිටි තොගේ පිළිබඳව තමයි කියන්නේ කිරිපිටි පැකට් එකක මධ්‍යම බර. කියන්නේ නියෝ ගණනය කියනවා. බරණ 400 කියන මධ්‍යම බරණ 400 කියන්නේ. ඒත් මම දන්නේ මේ කියන්නේ ඇත්තද නැද්ද කියලා. සංඝාන පරාමිතිය කියලා මෙයා මේ කියන්නේ. මට එහෙමයි කියලා පුළුවන් මුළු සංඝානම පරීක්ෂා කරලා ගන්න බෑ. ඒ නිසා මම මොකද කරන්නේ? මම මෙයාගේ සංඝානයේ නියෝජනයට, මෙයාගේ මුළු තොගේ නියෝජනයට මම නියදියක් ගන්නවා. මේ නියදිය අරගෙන ඒ නියදිය මධ්‍යමය ගණනය කරලා ඒ ඇසුරෙන් උපයෝගී කරගෙන ඒ නියදි මධ්‍යමය අරගෙන බලනවා. ඒ මාගේ මත මේ සංඝාන පරාමිතිය ගැන මේ නිෂ්පාදකයේ කියපු ප්‍රකාශය ඇත්තද නැද්ද කියලා. ඒතර තේරුම් ගන්න සරල දෙයක් තමයි සංඛ්‍යාන නිමානයේදී අනුව කරේ සංඝාන පරාමිතියගේ දන්නේ නැහැ.
සංඛාන පරාමිතිය. mu නැත්නම් ගත්තොත් එහෙම phi නැත්නම් ගත්තොත් sigma වර්ගය. මෙන්න මේ දේවල් දන්නේම නැහැ. මේ වගේ දන්නේම නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? x bar මගින් අපි ගත්තොත් එහෙම p මගින් s වර්ගය මගින් අලුතෙන් ආගේ අස්තරේ ගන්න එක තමයි මොකක්ද කියලා සංඥා නෙමෙයි. මෙතනදී දැන් මොකද්ද වෙන්නේ? මේ කියන සංඝාන පරාමිතියගේ ගැන කවුරු හරි දෙයක් කියනවා. කල්පිත පරීක්ෂාවලට ආවට පස්සේ කල්පිත පරීක්ෂාවේදී සංඝාන පරාමිතියන් ගැන කවුරු හරි දෙයක් කියනවා. මේ කියන්නේ ඇත්තද නැද්ද කියලා බලන්න. ඇත්තද බොරුද කියලා බලන්න. මම මොකද කරන්නේ? නියම සංඛ්‍යාවක දාගෙන පරීක්ෂාවට දානවා. ඉතින් මෙන්න මේ දේ තමයි අපි කියන්නේ කල්පිත පරීක්ෂාවේදී සිදු කරන්නේ. එතකොට මෙන්න මේ කියන කල්පිත පරීක්ෂාවේදී අපිට පළවෙනියටම ඉගෙන ගන්න තියෙන දේවල් තිබෙනවා. මෙතනදී අපිට ඉගෙන ගන්න තියෙනවා සංඛ්‍යාන කල්පිතය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද සංඛ්‍යාන කල්පිතය? සංඛ්‍යාන කල්පිතය. හරි. සංඛ්‍යාන කල්පිතය කියලා කියන්නේ මම කියවනේ කවුරු හරි නිෂ්පාදකයෙක් හරි පුද්ගලයෙක් හරි ආයතනයක් හරි යම් කිසි සංඛ්‍යාන පරාමිතියක් ගැන කවුරු මොකක් හරි කරන ප්‍රකාශය. අන්න ඒකට අපි කියන්නේ මොකක්ද සංඛ්‍යාන කල්පිතය. මේක නිර්වචනය කරනවා මෙන්න මේ විදිහට. යම් සංඝාන පරාමිතියක් පිළිබඳව මේක කරන්නේ මොකක් පිළිබඳව? සංඝාන පරාමිතියක් පිළිබඳව. පරාමිතියක් පිළිබඳව තර්කානුකූලව ගොඩනගායි. තර්කානුකූලව ගොඩනගායි උපකල්පනයක් විය හැකි උපකල්පනයක් කර ඇති ප්‍රකාශනයක් හෝ එළඹියදී නිගමනය කරපි කියනවා සංඛ්‍යාන කල්පිතයක් කියලා. සංඛ්‍යාන කල්පිතයක් කියන්නේ යම් සංඝාන පරාමිතියක් පිළිබඳව. සංඝාන පරාමිතියෙන් අපි දන්නවා mu phi sigma වර්ග. මෙන්න යම් සංඝාන පරාමිතියක් පිළිබඳව තර්කානුකූලව ගොඩනගායි. තර්කානුකූල නිකම් මේ ඔය කියනවට නෙමෙයි. තර්කානුකූලව ගොඩනගායි උපකල්පනයක් කරති ප්‍රකාශනයක් හෝ එළඹෙද්දී නිගමනයකට අපි කියන මොකක් කියලාද? සංඛ්‍යාන කල්පිතය. ඒතර අපි ඉගෙන ගමු පළවෙනියටම සංඛ්‍යාන කල්පිතයක් කියන්නේ මොකක්ද කියන්නේ? සංඛ්‍යාන කල්පිතයක් කියන්නේ යම් සංඝාන පරාමිතිය පිළිබඳව තර්කානුකූලව ගොඩනගායි උපකල්පනයක් කරති ප්‍රකාශනයක් එළඹෙද්දී නිගමනය. උදාහරණයක් ගත්තොත් එහෙම යම් දේශපාලන පක්ෂයක් කියනවා එළඹෙන මහමැතිවරණයේදී ඒගොල්ලෝ ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය 166.6%. පරිවර්තන 167ක් කියන. ඒ කියන්නේ මොකද? ඒක තමයි මොකද සංඛ්‍යාන කල්පිතය. අපි ගත්තොත් එහෙම යම් නිෂ්පාදකයෙක් කියනවා එයා නිපදවන කිරිපිටි ප්‍රොජෙක්ට් එක මධ්‍යම බැලග්‍රෑම් 500ක් කියලා. අපි කියන යම් කිසි පුද්ගලෙක් කියනවා එයා හදන සීනි පැකට් එක මධ්‍යම බැල කිලෝග්‍රෑම් 1යි කියලා. යම් පුද්ගලෙක් කියනවා එයා හදන සර්වත් කෝප්පයක මධ්‍යම සීනි ප්‍රමාණය සීනි ග්‍රෑම් 10යි කියලා. එතන එයා මේ අදාළ පුද්ගලයන් මොකද මේ සංඛාන පරාමිතින් පිළිබඳව තර්කානුකූලව කරන ප්‍රකාශන නිගමනයකට අපි කියන මොකක්ද සංඛ්‍යාන කල්පිතය. මෙන්න මේ කියන්නේ සංඛ්‍යාන කල්පිතය ආකාර දෙකක් තියෙනවා. සංඛ්‍යාන කල්පිතය ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා අප්‍රතිෂ්ඨේය කල්පිතය. අප්‍රතිෂ්ඨේය කල්පිතය. අනිත් එක අපි කියනවා වෛකල්පික කල්පිතය. අප්‍රතිෂ්ඨේය කල්පිතය සහ වෛකල්පික කල්පිතය. අප්‍රතිෂ්ඨේය කල්පිතය සහ වෛකල්පික කල්පිතය හැදෙන්න ඕනේ කියලා බලන්න. අපි මේ කල්පිත පරීක්ෂාවේදී පියවර කිහිපයක් තියෙනවා. ඒ පියවර කිහිපේ පහ කරගෙන කියන තමයි මේ අන්තිම කල්පිත පරීක්ෂා සිදු කරන්නේ. පළවෙනියට අපි කරනවා කල්පිත ගොඩනගන. ඒක අපි පස්සේ බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනියට අපි කරනවා කල්පිත ගොඩනගන. ඊට පස්සේ අපි කරනවා පරීක්ෂණ ලබ්ධ කරගන්න. සේන පරීක්ෂා දෙසියන තීරණය නිගමනය. මෙන්න මේ ටික තමයි අපි කියනවා කල්පිත පරීක්ෂාවේ පියවර ටික. හරි. අපි කියනවා අප්‍රතිෂ්ඨේය කල්පිතය කියන්නේ අප්‍රතිෂ්ඨේය කල්පිතය කියන්නේ යම් සංඝාන පරාමිතියක් පිළිබඳව తాවකාලිකව සත්‍යයයි උපකල්පනය කරමින් ගොඩනගන කල්පිතය. යම් සංඝාන පරාමිතියක් පිළිබඳව తాවකාලිකව සත්‍යයයි උපකල්පනය කරමින් ගොඩනගන ලබන කල්පිතය. අපි ඒක පස්සේ බලමු මොකද්ද වෙන්නේ කියන එක. මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ කල්පිත ගොඩනැගීමේදී සහ පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කිරීමේ මෙන්න මේකේ පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කරන කම
මේ පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කිරීම සඳහා මම උපකල්පනය කරන්නේ මෙන්න මේ කල්පිත දෙකේ මෙන්න මෙයා තමයි හරි කියන්නේ. මෙන්න මෙතනට වෙනකම්. මොකද්ද? මෙන්න මේ කියන පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කරලා පරීක්ෂාව කරන මෙන්න මෙතනට වෙනකම් මම හිතාගෙන ඉන්නේ මොකද්ද? h0 තමයි හරි කියලා කියන මේක අපි සංකේත කරන්නේ h0 වගේ. මෙයා අපි සංකේත කරන්නේ h1 වගේ. එතකොට අතන පරීක්ෂණ සංඛ්‍යාදී ගණන කළා. ඔව්. පරීක්ෂාව කරනවා. පරීක්ෂාවේදී මේ අපි මේක තේරෙන්න ගන්න හදන්නේ කියලා කොහොමද තේරුම් ගන්න දෙන්නේ මෙච්චරයි. අපි తాවකාලිකව h0 තමයි ඇත්තේ තමයි ගන්නේ. මේ කලින් පරීක්ෂාවේදී මගක් යනකම් මෙතන පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කිරීම සඳහා එතන කිව්වේ මෙතනට වෙනකම් අපි හිතාගෙන ඉන්නවා h0 තමයි හරි කියන්නේ. එතන මොකද වෙන්නේ? බලමු ඒක කොහොමද එන්නේ මොනවද කියන්නේ මොනවද කියලා ඉස්සර කතා කරලා තියෙන දේවල්. මොකද වෙන්නේ? අප්‍රතිෂ්ඨිතකතිය කියන්නේ මෙහෙම මතක තියාගන්න. මගක් යනකම් අපි හිතාගෙන ඉන්නේ මෙයා තමයි ඇත්තේ කියලා. ඕගොල්ලෝ පොඩ්ඩක් ප්‍රායෝගිකව තේරුම් උදාහරණයක් ගමුකෝ. මේ හිතන්නකෝ. දැන් හිතන්න ඕගොල්ලෝ දන්නා දේශපාලනඥයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට එරෙහිව චෝදනා කරනවා මොකද්ද දුමින්ද සිල්ලා කියන මේ දේශපාලනඥයෙක් හිටියා. ඒතර එයාට චෝදනා කරනවා මේ ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කරා කියලා චෝදනා එල්ල වුණා. ඉතින් මේ පුද්ගලයාට අපි දන්නේ ඒක කොහොමද කියලා මම කියන්නේ දැන් අපි නඩු විභාගය සම්බන්ධයෙන් අපි හිතුවොත් එහෙම. ඒතකොට එතනදී ඒ පුද්ගලයාට නඩුවක් ගොනු කරපු පළියට එයා පුද්ගලයා වැඩිකාරය කියලා කියන්නේ නඩුවක් ගොනු කරපු පළියට එයා නෙමෙයි වැඩිකාරය. ඒ නඩු විභාගය කරලා ඒ ප්‍රොසෙස් එකට ගියාට පස්සේ කියන්නේ ක්‍රියාපටිපාටි අනුගමනය කරලා නඩු විභාගය තුලින් තීන්දුව දෙනකන් ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලෙක්. ඊට පස්සේ වැඩිකාරයව නිවැරදි කරන එක නීතිමකින් තීරණයක්. ඒක කොහොම හරි කමන්නේ. తాවකාලිකව සත්‍ය කියලා හිතන්නේ මොකද? මේ පුද්ගල නිර්දෝෂී පුද්ගලෙක් කියන එක තමයි ඒ తాවකාලික. බලන්න. ඒ නඩු විභාගය දෙනකන් ඒ පුද්ගලයා මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ හිටියා. සාමාන්‍ය කට්ටිය වැඩ කටයුතු කරගෙන ගියා. ඒතර ඒ කියන්නේ මොකද වෙන්නේ? අප්‍රතිෂ්ඨේ කල්පිත කියන්නේ තන්න ඔය වගේ දෙයක්. මොකද වෙන්නේ? අපි తాවකාලිකව හිතාගෙන ඉන්නේ මෙයා හරි කියලා. මෙයා නෙමෙයි අපි හිතාගෙන ඉන්නේ මෙයා තමයි හරි කියලා තමයි අපි හිතාගෙන. එතන මොකද වෙන්නේ? කල්පිත පරීක්ෂාවකදී తాවකාලිකව සත්‍යයේ උපකල්පනය කරමින් කොට කරන කල්පිතයට වෙනවා කියලා අප්‍රතිෂ්ඨේ කල්පිතය. එතකොට නිකමට හරි අප්‍රතිෂ්ඨේ කල්පිතේ ප්‍රතික්ෂේප වීමක් සිදු වුවහොත් ඒ වෙනුවට පිළිගනු ලබන කල්පිතය අපි කියනවා කියලාද? මයි කල්පිතය. ඒතර අප්‍රතිෂ්ඨේ කල්පිතය කියන්නේ යම් සංඝහන පරාමිතියක් පිළිබඳව తాවකාලිකව සත්‍යයයි උපකල්පනය කරමින් ගොඩනගන කල්පිතය. අපි කියනවා වෛකල්පික කල්පිතය කියන්නේ අප්‍රතිෂ්ඨේ කල්පිතය ප්‍රතික්ෂේප වීමක් සිදු වුවහොත් ඒ වෙනුවට පිළිගනු ලබන කල්පිතය අපි කියනවා කියලාද? වෛකල්පික කල්පිතය කියන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ කියන විදිහට කල්පිත ගොඩනැගීම සිදු කරන්නේ කියලා. මෙහෙම ගමු උදාහරණයක්. යම් පුද්ගලයෙක් කියනවා මම හදන කිරිපිටි පැකට් එක මධ්‍යම බර ග්‍රෑම් 400යි කියලා. එතන බලමු මෙහෙම. ඒක එක්ස්පෝර්ට් එකක් වලින් ගොඩනගන්නේ බලමු කොහොමද කරන්නේ. ටිකක් ඇද්දි කරන්න දෙන්නේ හරිද? කියලා මධ්‍යම බර ග්‍රෑම්. ඔයගොල්ලෝ පළවෙනි දින ගන්න බලන්න නැතුව පටස් ගාලා මේ ඒ කියන ප්‍රකාශය දාගන්න මේක. මේ ප්‍රකාශය නෙවෙයි. කිරිපිටි නිෂ්පාදකයෙක් කියනවා එයා හදන කිරිපිටි පැකට් එකක මධ්‍යම බර ග්‍රෑම් 400යි කියලා. හරි. එතකොට ඊට පස්සේ දිනවා දැන් අපි බලනවා දැන් මේ පළවෙනිට මොකද කරන්නේ දැන් හිතන්න බලන්න දෙයක් නෑ h0 කියලා දාලා සංඝහන පරාමිතියට තිබ්බා ඒ මොකද්ද ග්‍රෑම් 400 කෙලිම දාන්න μ සමාන ග්‍රෑම් 400 මොකද්ද නිෂ්පාදනය කිව්වේ එයා හදන කිරිපිටි පැකට් එකක මධ්‍යම බර ග්‍රෑම් 400 හරි දැන් ග්‍රෑම් 400 දැම්මද දැන් අපි මෙතන හරි දැන් බලන්න ඕනේ h1 හැමතිස්සම ඕගොල්ලෝ මතක තියාගන්න h0 ගන්න එක නෙවෙයි හැමතිස්සම එයාට ගේමට එරෙහිව against තමයි ඉවදින් h1 ඉන්නේ. හරි. තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක සමහරවිට මේ කැම්පස් වල මේ ස්ටැට් එක්සෑම් එකේදී සමහරවිට මේක ගන්න මේ බලනවා වෙන්න පුළුවන් ඒ කට්ටියට සමහරවිට දැන් අපේ යාවතපුර කැම්පස් එකේ එහෙමනම් මෙතනට ගන්නේ මේ සමාන කිරීම නෙමෙයි. මම මෙතනට පාවිච්චි කරන්නේ මේ A-level syllabus එකේ දැන් පාවිච්චි කරන විදියට ඉන්න. එකම සංකල්ප එකම විදියට යන්නේ. මම මේක A-level කට්ටියට එන විදිය තමයි මේක තේරුම් ගන්න. නැත්නම් මේ කියන්නේ මේක ඉස්සරහටත් උඹලා මේ කැම්පස් අය බලනවා නම් ඒක ඒ විදිහට මේව කරගන්න පොඩ්ඩක් කල්පිත කරනකදී පොඩ්ඩක් මේ සමහර කැම්පස් වල කියලා දෙන විදිය වෙනස් හරි. බලනවා මේ මේක මම ගොඩක් හදන්නේ මේ A-level හින්දා මේක මේ විදියට මේක. හරි. මොකද මේ h0 වෙන්නේ කියනවා. කල්පිත ඒ කොට නැගින්න කියනවා
මම හදන කිරිපිටි වැට්ටුවක මධ්‍යම බල ග්‍රෑම් 400 නිෂ්පාදකය කියනවා. දැන් බලන්න මේක දැන් කොහොම ගත්තද අපි දැන් x නෝට් එක දාගන්න mu සමාන ග්‍රෑම් 400 කියලා දාගන්න. ඊට පස්සේ බලනවා නිෂ්පාදකයා කියපු ප්‍රකාශය x නෝට් වල තියෙනවද නැද්ද? දැන් බලන්න නිෂ්පාදකයා කිව්වේ එයා හදන කිරිපිටි වැට්ටුවක බර ග්‍රෑම් 400 ගේ. ඒතර ඒ කියපු ප්‍රකාශය x නෝට් වල තියෙනවද නැද්ද? mu සමාන ග්‍රෑම් 400 කියලා තියෙනවා. කිරිපිටි වැට්ටුවක මධ්‍යම බල ග්‍රෑම් 400 කියන එක x නෝට් තුල තියෙනවා. එහෙනම් x නෝට් තුල නිෂ්පාදකයාගේ ප්‍රකාශය තිබ්බනම් h1 වෙන්න ඕනේ ඒකට එරෙහි වෙන එක. නැත්නම් h නෝට් එකේ ගේම් ඉල්ලන එක තමයි මොකක්ද දෙන්නේ? h1 ගේ දෙනවා. ඒක තේරුණානේ වැදගත් දේ තමයි අප්‍රතිෂ්ඨය ගන්න h නෝට් වගේ සංකේත කරනවා. ඒකත් h1 වගේ සංකේත කරනවා. දැන් උදාහරණයක් අපි කතා කරමු. මම දැනන ඕනම වෙලා ගන්න. කල්පිත කරන්නේ නැහැ. මම කියන ප්‍රකාශය දාගන්න. මොකක්ද ගමන්නේ? සමාන කිරීමත් එක්ක h නෝට් දාගන්න. h1 වලට තර්ක කරන්න නිෂ්පාදකයා කියපු ප්‍රකාශය කවුරුන් කියපු ප්‍රකාශය h නෝට් තුල අඩංගුද නම් ඒකට එරෙහි වෙන එක h1 ට දාගන්න. නිකම්ම හරි h නෝට් තුල අදාළ කියපු ප්‍රකාශය අඩංගු නොවුනොත් එහෙම h1 වලට ඒක අඩංගු කරගන්න. අපි ඉදිරියේදී උදාහරණ කතා කරමු. එතකොට අපි කතා කරමු. මොකද වෙන්නේ? දැන් මෙතන ගන්නවා නිෂ්පාදකයා කිව්වා එයා හදන කිරිපිටි වැට්ටුවක මධ්‍යම බල ග්‍රෑම් 400යි කියලා. අපි මුකුත් දැල්ුවේ නැහැ h0 mu සමාන ග්‍රෑම් 400 දැම්ම. ඊට පස්සේ බලමු අදාළ h1 ගොඩනගත්තේ මම බලනවා නිෂ්පාදකයා ප්‍රකාශය h0 තුල තිබ්බද? තියෙනවා. mu සමාන ග්‍රෑම් 400 කියලා තියෙනවා. එහෙනම් h1 වලදී අපි බලනවා නිෂ්පාදකයාගෙන් ගේම් ඉල්ලන එක තමයි මොකටද දාන්න ඕනේ? h1 ට දාගන්න. එහෙනම් මොකද කරන්නේ? නිෂ්පාදකයාගෙන් ගේම් ඉල්ලන මොනවද? කියන්නේ එරෙහි වෙන එක. නිෂ්පාදකයාගෙන් ගේම් ඉල්ලනවද? අපි දැන් කිරිපිටි වැට්ටුවක් කියනවා. ඒකේ නිෂ්පාදකයා කියලා තියෙනවා ග්‍රෑම් 400ක් තියෙනවා කියලා. ගෙනල්ලා බලපුවම ග්‍රෑම් 420ක් තියෙනවා. මම නිෂ්පාදකයාට කතා කරලා මේක මේ බාල කිරිපිටි වැට්ටක් එහෙම කියලා කියන්නේ නැනවද? නෑ. ඇයි ඒ? අපිට ඒක හොඳයි. හරි. නිෂ්පාදකයාට එරෙහි වෙන්නේ නිෂ්පාදකයා කියන ප්‍රකාශයට පිටින් එන්න මොනවද? ග්‍රෑම් 400කට අඩු වුණොත්. අන්න ඒ නිසා අපි h1 ට දාගන්නවා ග්‍රෑම් 400කට අඩු කියලා. පැහැදිලිද? ඔව් මම හිතලා ඒක පැහැදිලි වෙන්න ඇති. නිෂ්පාදකයා කියන ප්‍රකාශය h0 තුල දිනනවා. නිෂ්පාදකයාට එරෙහි වෙන ප්‍රකාශය h1 දාන්න. දැන් මම කෝල් කරලා නිෂ්පාදකයාට බනින්නේ මොනවද? කිරිපිටි වැට්ටුවක මධ්‍යම බල ග්‍රෑම් 400කට අඩු වුණොත්. අන්න එතකොට තමයි මොකක්ද නිෂ්පාදකයාට ප්‍රශ්නේ එන්නේ. හරි වෙන උදාහරණයක් අපි කතා කරමු. සංග්‍රහ සමානුපාතය කියන්නේ නිෂ්පාදකයෙක් කියනවා එයා ඇපල් ආනයනය කරන ලංකාවට. ඒතර ඒ පුද්ගලයා තමයි ඇපල් ආනයනය කිරීමේ බලතල තියෙන ලංකාවට එයාට විතරයි. එයා කියනවා මම ආනයනය කරන ලබන ඇපල් වල සදොස් සමානුපාතය 100%යි කියලා. මොකද මම ආනයනය කරන මේ පුද්ගලයාගෙන එයා ආනයනය කරන ලබන ඇපල් වල සදොස් සමානුපාතය 100%යි කියලා. අය උත් හිතන්න යන්න බෑ මෙහෙම දාන්න. හරි. එයා කියන්නේ මොකක්ද කියනද 5 ගැන ප්‍රකාශ කරන 100%යි කියලා. හරි. දැන් h1 කොට ගන්න නැති තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යෙන් එතන 0.05 මේ විදිහට තමයි එන්නේ. දැන් බලන්න එක්ක මෙතන දෙන්න ඕනේ විශාලයි කුඩායි අසමානයි. දැන් බලන්න මෙහෙම. නිෂ්පාදකයා කියපු ප්‍රකාශය h0 තුල තිබ්බද? දැන් බලන්න. නිෂ්පාදකයා කිව්වේ එයා ආනයනය කරන ලබන ඇපල් වල සදොස් සමානුපාතය 100%යි කියලා. h0 තුල අඩංගු වෙලා තියෙනවා. එයා ආනයනය කරන ලබන ඇපල් වල සදොස් සමානුපාතය 100%යි කියන එක h0 තුල අඩංගු වෙනවා. හරි. h0 අරගෙන තියෙන කාගේ වැට්ටද? නිෂ්පාදකයාගේ වැට්ට. දැන් බලන්න ඕනේ h1 තාවට පස්සේ නිෂ්පාදකයන් එරෙහි වෙන නිෂ්පාදකයාගේ ගේම් ඉල්ලන ප්‍රකාශයේ h1 ට දාගන්න. දැන් බලනවා අපි කොහොමද නිෂ්පාදකයන් ගේම් ඉල්ලන්නේ? නිෂ්පාදකයන් ගේම් ඉල්ලන්නේ නැත්නම් නිෂ්පාදකයන් එරෙහිම යන්නේ මොනවා වුණොත්? ඇපල් වල සදොස් සමානුපාතයේ 100%ට අඩු වුණොත්ද වැඩි වුණොත්ද නැත්නම් සමාන වුණොත්ද? නිෂ්පාදකයන් අපි ප්‍රශ්න කරන්නේ එයි මෙහෙම වුණේ කියලා. අපි දන්නවා සදොස් සමානුපාතය කියන්නේ අඩු වෙන තරමට හොඳයි වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. අපි නිෂ්පාදකයාගෙන් ගේම් ඉල්ලන්නේ මොනවද? 100%ට සදොස් සමානුපාතය වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට මෙහෙම වෙන්න පුළුවන්. හරි. තව උදාහරණයක් ගමු. දැන් අපි මම ජාවාදෝ කැම්පස් එකේ. ඒතකොට අපේ කැම්පස් එකේ ඉස්සරහා තියෙන සරුවත් කඩේ. හරිද? දැන් සරුවත් කඩේ ඉන්න එයා කියනවා මම එක සරුවත් කෝප්පයකට දාන්නේ සීනි ග්‍රෑම් 10යි. ඒතකොට එයා කියනවා මම එක සරුවත් කෝප්පයකට දානවා සීනි ග්‍රෑම් 10ක් දානවා කියලා කියනවා. මම සරුවත් කෝප්පයකට සීනි ග්‍රෑම් 10ක් දානවා කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? මෙයා කියන ප්‍රකාශය ඇත්තද නැද්ද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද වුණේ? දැන් මම කල්පිත කොට කියනවා h0 mu සමානයි 10යි h1 වලට අවශ්‍ය බලනවා මේ අප්‍රතිෂ්ඨේ කල්පිත වයිගල්ද අප්‍රතිෂ්ඨේ කල්පිත වයිගල්ද අප්‍රතිෂ්ඨේ කල්පිත වයිගල්ද දැන් බලන්න
දැන් බලන්න සරුවත් නිෂ්පාදනයේ මේ ප්‍රකාශ මේක තුල තියෙනවද නැද්ද? H not තුල. එයා කියන්නේ එයා හදන සරුවත් කෝපයක මධ්‍යම සීනි ප්‍රමාණය සීනි ග්‍රෑම් 10 කියලා. බලන්න. mu සමානයි 10 කියලා ගෙඩියකින් තියෙන H not තුල. හරි. දැන් බලන්න ඕගොල්ලෝ ওই සරුවත් නිෂ්පාදකයන්ගෙන් ගේම් ඉල්ලන්නේ යන්නේ මොනවද? දැන් ඉඳලා එයා කියලා සීනි ග්‍රෑම් 10ක් තියෙන මගේ සරුවත් කෝපයක. ඕගොල්ලෝ එයාගේ ප්‍රශ්න කරන මොකද්ද මේ කරලා තින්නේ කියලා අහන්නේ මොනවද? බන් සීනි දාන්න නැතුව සරුවත් කෝපයක් හදලා ඉබ්බ ඕගොල්ලෝ ප්‍රශ්න කරනවා මොනවද කෝපේ සීනි කියලා අහන්නේ නැද්ද? අනිවාර්යෙන්ම අහනවා. මොකද මේ සීනි අඩු වෙන ප්‍රශ්න නැද්ද? අඩු වෙන ප්‍රශ්න. අනිත් පැත්තේ නේද? මෙයා සීනි ග්‍රෑම් 10 කරනකොට සීනි ග්‍රෑම් 40ක් දානවා. එක සරුවත් කෝපයක. වල් පොඩි පට්ට පැණිලා හයි. හරි. ප්‍රශ්න නැද්ද? ඕගොල්ලෝ අහනවා ඇයි මේ එහෙම සීනි දාලා දෙන්නේ අපිට ඩයබටික් කරලා මරන්න දාන්නේ? ආනන්ද නැද්ද? අනිවාර්යෙන් අහනවා. ඒ කියන්නේ මොකද ඉන්නේ? සීනි මධ්‍යම වර්ගයන් 10 කියලා කියනවා. 10ට වඩා වැඩි වුණත් අවුල් 10ට වඩා අඩු වුණත් අවුල්. ඒ කියන්නේ මොනවද වෙන්නේ? නිෂ්පාදකයේ ගේමින් ගන්න මොනවද? මේක අසමාන වුණොත් තමයි ඕගොල්ලෝ ගේමින් ගන්නේ. පැහැදිලිද? අන්න ඒක තමයි වැදගත් දෙයක්. මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දැක්ක H not එක මොකද වෙන්නේ කොහොමද? සමාන කිරීම. නමුත් H1 කුඩයි, විශාලයි, අසමානයි නොවේ. තව උදාහරණයක් ගමු. දැන් බලන්න නිෂ්පාදක මේ හැම උදාහරණයකම මම කියපු විදිහට නිෂ්පාදකයේ ප්‍රකාශය අරගත්තේ H not තුල. හරිද? දැන් අපි බලමු හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා හැම අවස්ථාවකදීම නිෂ්පාදක ප්‍රකාශය දෙන්නේ H not එකේ. එහෙම නීතියක් නැහැ. H1 වලට එන්න පුළුවන්. මම මෙහෙම කියමුකෝ. දැන් මම මොකද වෙන්නේ? දැන් මම කැම්පස් එකේ ඉගෙන ඉවර වෙලා දැන් මොකක් හරි මේකට ගිහලා ඉවර කරලා මම ඔක්කොම මගේ තියෙන ඔක්කොම මේ ටික සම්පූර්ණ කරලා උපාධිය කරගෙන හිටියු. මම යනවා බැංකුවක කළමනාකරුවෙක් විදියට. හරිද? දැන් කනාල පිටුත් එහෙම ඒ කමර්ෂල් බැංකුවේ දැන් මොකක් හරි මැනේජර්ලා දැන් එනවා යන්නේ සිදවස. දවසක් ආපුවම මට පේන්න දෙන මෙන්න මේව. එක ගනුදෙනු කරුවෙක්ට ඒ සේවාව සපයන්න මධ්‍යන කාලය. හරි. මධ්‍යන කාලය යනවා පැය මිනිත්තු 10ක් යනවා. මම මේක දකින්න. හරි. දැන් ඔය ඉඳලා කොහොමද මේක ගන්න කියන ප්‍රශ්නය නේද? ලොකු දෙයක් නෑ. සාමාන්‍ය වෙලාවල දවස් ටිකක් ගන්නවා. යන්න පැය 8ක් තුල එන පාරිභෝගිකය ගන්න බලනවා. ඒතර මොකද මේ 30 මිනිත්තු ගාලා පාරිභෝගිකය ගන්න බෙදලා බලනවා. ඒතර මොකද වෙන්නේ? එක පුද්ගලයෙක්ගේ සාමාන්‍ය වැඩ. ඒතර කොහොමද ගවන්නේ? එක පුද්ගලයෙක්ට සේවය සපයන්න ගත කරන මධ්‍යන කාලෙකදී අර මට කලින් හිටපු කළමනාකරුවා එයා රිටයර් වෙද්දී අපිට කියලා යනවා මෙහෙමයි මේක බැංකුවේ එක පුද්ගලයෙක්ට එක පාරිභෝගික සේවාදායකයෙක්ට සේවය සපයන්න අපිට සාමාන්‍ය මිනිත්තු 10ක වගේ කාලයක් යනවා. සාමාන්‍ය මිනිත්තු 10ට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. එහෙම කියලා යනවා. දැන් මම මෙහෙම බලනවා. දැන් මෙහෙම දිහා බලලා මම කියනවා හරි මේ ප්‍රමාදේ නැත්තම් මේ මිනිත්තු 10ක්ම යන්නේ මේකෝ පාවිච්චි කරන පෝලිං ක්‍රමය වැරද්දා. මේ පෝලිං ක්‍රමය මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ මේක මෙහෙම විය යුතුයි කියලා මම අලුතෙන් මොකක් හරි අමුතුම පෝලිං ක්‍රමයක් හඳුන්වලා දෙනවා. හඳුන්වලා දීලා කියනවා මෙන්න මේ පෝලිං ක්‍රමය හඳුන්වලා දුන්නා. මෙන්න මේක අනුගමනය කරොත් එහෙම ඔය කියන ගත කරන මධ්‍යන කාලය මිනිත්තු 10කට අඩු වෙනවා කියලා කියනවා. හරි. මම කියනවා මම දැන් මොකද කරන්නේ? දැන් මම සෑහෙන වියදමක් කරලා රුපියල් ලක්ෂ ගාණක් වියදම් කරලා තියෙන ඔක්කොම වෙනස් කරලා තියෙන ලේඅවුට් එක ඔක්කොම මාරු කරලා අලුතෙන් පෝලිං ක්‍රමයක් හඳුන්වලා දීලා දැන් මොකද දැන් ලක්ෂ ගාණක් වියදම් කරන්නේ. කියලා මම කියනවා දැන් මේ අලුත් ක්‍රමවේදය නිසා එක ගණනකරුවෙක්ට සේවය සපයන්න ගත කරන කාලය මිනිත්තු 10කට වඩා අඩු වුණා කියලා. ඒතර මගේ ප්‍රකාශය මොකද්ද? මිනිත්තු 10කට අඩු වුණා කියන්නේ. ඒතර මගේ ප්‍රකාශය ඇත්තද නැද්ද කියලා එන අපි මගේ මම යටතේ වැඩ කරන සේවකයන්ට දැනගන්න ඕනේ. හරි. මගේ බැංකුව නිලධාරීන්ට දැනගන්න ඕනේ. දැන් ඒක දැන් බලන්න කොහොමද කියලායි බලන්න. දැන් කොහොමද ගමන්නේ? කල්පිත කොටනගීමේදී බලනවා. කියන ප්‍රකාශය මොකද්ද? මම කියනවා මම මේ හඳුන්වලා දුන්න පෝලිං ක්‍රමය නිසා එක ගනුදෙනු කරුවෙක්ට සේවය සපයන්න ගත කරන මධ්‍යම කාලය මිනිත්තු 10කට වඩා අඩු වුණා කියලා කියනවා. කලින් මිනිත්තු 10 තිබ්බා. දැන් මේ පෝලිං ක්‍රමය නිසා මිනිත්තු 10කට වඩා අඩු වුණා කියලා කියනවා. දැන් බලමු කොහොමද කල්පිත කොටන්නේ. දැන් කොහොමද අතට ඕගොල්ලෝ හිතන්න යන්න එපා. මේක ලීසි. මොකද H නෝට් කරලා කරන්නේ ප්‍රශ්නයක් නෑ. මිනිත්තු 10 කියනවා හිතන්න බදන්න මොකුත් නෑ 10 දාලා. දැන් H1 වලට ආවට පස්සේ හරි H1 වලට ආවට පස්සේ ඊට පස්සේ දැන් මෙහෙම අදාළ පුද්ගලයාගේ ප්‍රකාශය H not තුල අන්තර්ගතද නැද්ද? අන්තර්ගතද නැද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මම කිව්වේ ප්‍රකාශය මොකද්ද? මම මේ හඳුන්වලා දුන්න පෝලිං ක්‍රමය නිසා එක ගණදෙනුකරුවෙක්ට සේවය සපයන්න ගත කරන මධ්‍යම කාලය මිනිත්තු 10කට වඩා අඩු වුණා කියන්නේ. ඒතර ඒක දිනවා H not තුල තියෙන බලන්නද කියලා. බලන්න ඒක H not තුල නැහැ නේද? ඇයි H not තුල නැද්ද? මම කිව්වේ මොකද්ද? එක ගණදෙනුකරුවෙක්ට සේවය සපයන්න ගත කරන මධ්‍යම කාලය මිනිත්තු 10කට අඩු වුණා කියන්නේ.
ඒක h not තුල නැහැ. හරි. ඒක h not තුල නැත්නම් දැන් අපි මොකද කරන්නේ? දැන් මේක h not තුල නැහැ. මේක කියන්නේ මොකද? වාගේ බෝඩික් එකක් හඳුන්වලා දුන්නා. ඒවා කිව්වට මිනිත්තු 10කට අඩු වුණාට බලන්න තාම එක ගම් දෙන කරුවෙන්ට සේවය සපයන්න ගත කරන කාලය කියන්නේ මිනිත්තු 10 හෙන්නම තියෙනවා. මම වෙනසක් තියෙනවා. එතන මොකද වෙන්නේ? h not අරගෙන තියෙන්නේ මොකද්ද? බැංකු කළමනාකරුගේ පැත්තද? නැත්නම් මගේ ප්‍රකාශය දෙන එකවල තියෙන්නේ? නෑ මගේ ප්‍රකාශය නෙමෙයි තියෙන්නේ. මම කිව්වේ මිනිත්තු 10කට වඩා අඩු වුණා කියන එක. h not තුල තියෙන්නේ මිනිත්තු 10යි කියන්නේ. එහෙනම් h1 ට ගන්න ඕනේ. h not බැංකු කළමනාකරුන්ට එරෙහිව ගිහිල්ලා ඉන්නේ. h not අරගෙන තියෙන්නේ බැංකු කළමනාකරුන්ට එරෙහිව. එහෙනම් h not බැංකු කළමනාකරුන්ට එරෙහිව යනවා නම් h1 බලාගෙන ඉන්න ඕකද දෙන්න. එහෙනම් මම බැංකු කළමනාකරුගේ පැත්ත ගන්නවා. එයා කියනවා හරි එහෙනම් මිනිත්තු 10කට අඩු වුණා කියන එක හරියට. හරිද? එතකොට මේක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඕක තමයි වැදගත් දේ. h not තුල දැක්කොත් ඕනෙන්න අප්‍රතිෂ්ඨය කල්පිතේ තුල කොහොම ගත්තත් A level syllabus එක තුල හරි වැදගත් දේ A level syllabus එක තුල අපි සාමාන්‍ය කිරීම දාන්නේ h1 වලට ආවට පස්සේ ඒක විශාලයි කුඩයි අසමානයි කියන ලකුණු තියෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපි ඉස්සරහින් මේ කල්පිත කොට නැගීම ඉතුරු ගණන් හදාදී අපි බලමු. කොහොමද තේරුම් ගන්න ඉන්නේ කල්පිත කොට නැගීම වැදගත් දෙයක්. මොකද්ද? පළවෙනි දේ අපි බලනවා කොහොම ගත්තත් පරාමිතියත් එක්ක තියෙන සංඛ්‍යාතියගේ දාලා ගන්නවා. ඊට පස්සේ සමාන කිරීමත් වෙනවා. h1 වලට දාද්දී h1 ගොඩ ගන්න තියෙන සැලකිලිමත් වෙන්න ඕනේ. එතනදී බලනවා නිෂ්පාදකයාගේ හෝ අදාළ ප්‍රකාශයේ h not තුල අන්තර්ගතද? මොකද වෙන්න ඕනේ? h not තුල අන්තර්ගත නම් h not තුල අන්තර්ගත නම් h1 ට ගියාම එයා මොකද වෙන්නේ? h not තුල ඒ නිෂ්පාදක ප්‍රකාශය තුල අන්තර්ගත නම් h1 ඊට එරෙහි වෙන ප්‍රකාශය කරනවා. නිකවරනේ h not දිහා බලමුවාම h not තුල තියෙන නිෂ්පාදනය කියන ප්‍රකාශය නෙමෙයි නම් වෙනත් ප්‍රකාශයක් නම් ඒ කියන්නේ නිෂ්පාදකයන එරෙහිව නම් යන්නේ h1 ට යනවා නිෂ්පාදකය ගන්න. අන්න ඒ දේ තමයි මෙන්න මෙතන තේරුම් ගන්න තියෙන්නේ. ඕක තමයි කල්පිත කොට නැගීම සිදු කරන්න යන්නේ ඉස්සරහට ගණන් හදන්න බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ දැන් කල්පිත කොට නැගීම හරි. කල්පිත අපි කතා කරා සංඛ්‍යා කල්පිතයක් කියන්නේ යම් සංඝාන පරාමිතිය පිළිබඳව තර්කානුකූලව ගොඩනගාදී උපකල්පනයක් කරලා ප්‍රකාශනයක් හොයලා බෙද නිගමනයක් සංඛ්‍යා කල්පිත ආකාර දෙකක් තියෙන එකක් අප්‍රතිෂ්ඨේ කල්පිත අනිත් එක වෛකල්පික කල්පිතේ. අප්‍රතිෂ්ඨේ කල්පිතය කියලා කියන්නේ යම් සංඝාන පරාමිතිය පිළිබඳව తాවකාලිකව සත්‍ය කියලා උපකල්පනය කරමින් ගොඩනගන කල්පිතය. අප්‍රතිෂ්ඨේ කල්පිතේ ප්‍රතික්ෂේප වුණොත් ඒ වෙනුවට පිළිගන්න තියෙන කල්පිතය තමයි වෛකල්පික කල්පිතය කියන්නේ. ඒ කියන්නේ මම කල්පිත පරීක්ෂාවේදී මේ පරීක්ෂණ සංඛ්‍යාතිය ගණනය කිරීම සඳහා ඉස්සරහ අපි කරනවා පරීක්ෂණ සංඛ්‍යාතිය ගණනය කිරීම සඳහා මම යොදාගන්නේ h not කියන කල්පිතය. h1 මේ මම පාවිච්චි කරන්නේ h not වල තියෙන කල්පිතය තමයි මම පරීක්ෂණ සංඛ්‍යාතිය ගන්නේ. මම එතකන් හිතාගෙන ඉන්නේ h not වල තියෙන කතාව ඇත්ත කියන. හරි නේද? ඒක තමයි දෙන්න ඉන්නේ. මෙයා තමයි තාවකාලිකව ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. මෙයා ප්‍රතික්ෂේප වුණොත් එහෙම පිළිගන්න ඉන්නේ වෛකල්පික කල්පිතය. ඒක දෙන්නවා. හරි. ඊට පස්සේ දැන් ඔය වැඩේ හරියට. දැන් කල්පිත කොට එකකින් සිදු කරනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඔක්කොම කරලා දැන් කොහොමද කරන්නේ දැන්? කල්පිත කොට නගලා ඊට පස්සේ පරීක්ෂණ සංඛ්‍යාතිය ගණනය කරලා ඒක ඉස්සරහින් බලමු. ඊට පස්සේ මොකද වෙන්නේ? පරීක්ෂාව කරනවානේ. පරීක්ෂාව කරලා දැන් මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේ කියන කල්පිත පරීක්ෂා කිරීම සඳහා සංඝාන පරාමිතියක් ගැන කවරණ ප්‍රකාශයක් නිකුත් කරනවා. සංඝාන පරාමිතියක් ගැන කවුරුනි කරු ප්‍රකාශය මම ඇත්තද නැද්ද කියලා පාවිච්චි කරන්නේ මොකද යොදාගන්නේ? මේ නියදිය කියන සංඛ්‍යාව. එතකොට බලන්න සංඝාන පරාමිතිය පිළිබඳව කරපු ප්‍රකාශයක් ඇත්තද නැද්ද කියලා බලන්න හින්දා මම නියදි සංඛ්‍යාතයක් යොදාගනිද්දී මේ නියදි සංඛ්‍යාතිය මගින් වැරදි දෙයක් පෙන්වන්න කරන්න බැරිද? ඉතින් සංඝානය හොඳින් නියෝජනය නොවිය හැකියි. මොකද නියදුම් දෝෂයක් වෙන්න පුළුවන්. සංඝාන පරාමිතිය අගේ කෙසේ වෙතත් සංඝාන අර නිෂ්පාදකයා ඒ කියන ප්‍රකාශය ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් නියදි සංඛ්‍යාතයෙන් කියනවා මෙයා කියන බොරු කියන. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද එන්නේ සංඝාන පරාමිතිය ගැන කියපු ප්‍රකාශය මොකද එන්නේ ඇත්තක් වුණා. මොකද ඒක බොරුවක් වෙන්න පුළුවන්. කියන්නේ නියදි සංඛ්‍යාතියෙන් කියනවා මේ කියන ප්‍රකාශය බොරු කියනවා. ඒක තේරුම් ගන්න දෙයක් නැච්චරයි. සංඝාන පරාමිතිය ගැන කවුරු හරි කියන දෙයක් අපි මොකද කරන්නේ? පරීක්ෂා කරන්නේ නියදි සංඛ්‍යාතය කරන්නේ. ඒ නියදි සංඛ්‍යාතියට එන අගේ මත සංඝාන පරාමිතිය ගැන කවුරු හරි කියපු දේ ඇත්තද නැද්ද කියලා අපි පරීක්ෂා කරනවා. එතකොට අපි වැඩ නිගමනයකට එන්න බැරිද? එන්න පුළුවන්. ඇයි? නියදි මත තමයි තීරණය ගන්න. නියදි මත ගන්න තීරණ වරදින්න හැකියාවක්. ඒක තේරුම් ගන්න තියෙන්නේ මේ කල්පිත පරීක්ෂාවේදී මොකද අපි කරන්නේ? සංඝාන පරාමිතිය ගැන කියපු ප්‍රකාශය ඇත්ත නැද්ද කියලා බලන්නේ නැහැ. ඒතර ඇත්ත ප්‍රකාශය බොරුයි කියලා අපිට කියන්න පුළුවන්. සමහරවල් බොරුවට කියන එක ඇත්ත කියලා වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කල්පිත පරීක්ෂාවේදී විය හැකි දෝෂාකාර දෙකක් තිබුණා. අපි බලමු මොනවද මේ කියන දෝෂ කියන්නේ. එකක් තමයි මෙන්න මෙහෙම වෙනවා. h not වල තියෙන කල්පිතය
සත්‍ය විය හැකි නැත්නම් h නෝට් වල දින කල්පිතේ අසත්‍ය විය හැකි. හරිනේ. එක්ක h නෝට් වල දින කල්පිතේ ඇත්ත, එක්ක h නෝට් වල දින කල්පිතේ අසත්‍ය. හරි. අනිත් එක තමයි අපි පරීක්ෂණාත්මකව ගණනය කරලා h නෝට් පිළිගන්නවා. නැත්නම් h නෝට් ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේක තමයි විය හැකි සිද්ධිය කියන්නේ. මෙන්න මේක. මොකද එන්නේ? h නෝට් සත්‍ය. හරි h නෝට් සත්‍ය. ඒ කියන්නේ h නෝට් වල අපි වල කතා කරනවා h නෝට් වල දින කල්පිතය ඇත්ත. h නෝට් වල දින කල්පිතය ඇත්ත. හරි. මම නියති සංඛ්‍යාතියක් කියලා දාගෙන මම මේ කියන ප්‍රකාශය පරීක්ෂා කරලා බලද්දී මේ ඇත්තයි කියලා දෙන්නේ ඇත්තටම හරි ඇත්ත තමයි කියන එක නියති සංඛ්‍යාතියක් කියනවා. සංඝාන පරාමිතියක් තියෙනවා. ඒ සංඝාන පරාමිතිය ගැන කවුරුහරි කරන ප්‍රකාශයක් තියෙනවා. මම නියති සංඛ්‍යාතියක් දාලා පරීක්ෂා කරලා බලනවා ආ කියන එක ප්‍රකාශය ඇත්ත. බලන්න ඒතර ඇත්ත ප්‍රකාශයක් ඇත්තයි කියලා පිළි අරගෙන තියෙනවා. එතන කිසි ගැටලුවක් තියෙනවද? එතන කිසි ගැටලුවක් නැහැ. සංඝාන පරාමිතිය ගැන කියපු ප්‍රකාශය ඇත්ත. නියති සංඛ්‍යාතියෙන් කියන හරි ඒක ඇත්ත තමයි කියන්නේ. කිසිම ගැටලුවක් නැහැ. හරි මෙහෙම හිතමු. සංඝාන පරාමිතිය ගැන කවුරු කියන ප්‍රකාශයක් තියෙනවා ඒක බොරු. කියන්නේ එයා කියනවා මම ඊළඟ ඡන්දේ 150ක ඡන්ද ප්‍රතිශතයක් කරා මම ජයග්‍රහණය කරනවා. එතන ඒ කියන ප්‍රකාශය බොරු. එයා මේ බොරුවට කියන්නේ ළම මිනිස්සුන් රවට්ටන්නේ 150ක් ගන්නවා කියලා කියනවා. හරි. ඒ මොකද අසත්‍ය ප්‍රකාශයක් කරන්නේ. එතන මම නියති සංඛ්‍යාතියක් යොදාගෙන පරීක්ෂා කරලා බලපුවාම කියනවා ආනයා කියන බොරු කියලා කියනවා. කියලා මට මම වාදන්නවා. කියන මොකද නියති තොරතුරු මගින් කියනවා. මොකද මෙයා අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කරද්දී නියති තොරතුරුන් කියනවා ඒක අසත්‍යයි කියලා කියනවා. ඒතර මොකද එන්නේ අසත්‍ය ප්‍රකාශය මම ප්‍රතික්ෂේප කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒක නෝ වෙන්නේ. ඇත්තද ඇත්තයි කියලා පිළිගැනීමේදී ගැටලුවක් වෙන්නේ නැහැ. h not සත්‍ය විදිහට පිළිගත්තම ප්‍රශ්නයක් නැහැ. h not අසත්‍යයක් විදිහට ඒක ප්‍රතික්ෂේප කරන්න ගැටලුවකුත් නැහැ. සත්‍ය දේ පිළිගත්තත් අසත්‍ය දේ ප්‍රතික්ෂේප කරලා කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ගැටලුව තියෙන්නේ? ප්‍රශ්නයක් හටගන්නේ කොතනද? බලන්න h note වල තියෙන ප්‍රකාශය ඇත්ත. සංඛාන පරාමිතිය කියන කවුරු ඇත්ත කියනවා. නිෂ්පාදකය කියනවා මම ගේන අපල් වල සද සමානුපාතය 2යි කියලා. හරි. එයා ඇත්තටම කිව්ව මුළු තොගයක්ම පරීක්ෂා කරනවා ඇත්තට මෙයා කියන ප්‍රකාශය ඇත්ත තමයි. නමුත් මම නියතියක් කරලා පරීක්ෂා කරලා බලපුවම මගේ මේ නියතියට මොකද එන්නේ වැඩිපුර දෝෂලා යයිතන සංඛ්‍යාවක් ලැබිලා මටම කියනවා මෙයා මේ කියන බොරු ප්‍රකාශයක් මගේ මේ නියතිය ඉතුරුනවා මෙයා කියන ප්‍රකාශය මට පිළිගන්න පුළුවන් කම නැහැ. මම මෙයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. මෙයාට මේ අපලානයන් බලපත්‍ර ඉවත් කරන්න කියලා. අන්න එහෙම මොකද වෙන්නේ? ඒතර ඇත්ත ප්‍රකාශයක් ප්‍රතික්ෂේප වෙන්න බැරිද? නියති තොරතුරු මගින් තීරණ ගන්න නිසා සත්‍ය ප්‍රකාශයක් මොකක් විය හැකිද? ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. h not සත්‍යයක් විතර ඒක ප්‍රතික්ෂේප වීමක් සිදු වෙනවා කියන්නේ. එතනදී දෝෂයක් වෙනවා. ඒකට අපි කියනවා පළමු ප්‍රරූප දෝෂය කියලා. මොකද පළමු ප්‍රරූප දෝෂය කියන්නේ මොකද? අප්‍රතිෂ්ඨේ කල්පිතයේ සත්‍ය විතර ඒ ප්‍රතික්ෂේප වීමක් සිදු වෙනවා කියන්නේ. ඒකට අපි කියනවා පළමු ප්‍රරූප දෝෂය කියලා. හරි. එතකොට මෙන්න මෙතන ප්‍රශ්නේ තියෙනවා. බලන්න h not අසත්‍යයක්. මොකද මේ සංඝාන පරාමිතිය ගැන කියපු ප්‍රකාශය අසත්‍යයි. නමුත් අසත්‍යයක් වුණා මොකද කරන්නේ? දැන් මම නියති තොරතුරු ආරම්භ බලපුවාම ඒකින් කියන හරි අසත්‍ය ප්‍රකාශය දැන් මම පිළිගන්නවා. ඒ අසත්‍ය ප්‍රකාශය එතන කෙනෙක් කියන මම ආනයනය කළා බල අපල සදසමානුපාතය 102යි කියලා. නමුත් ඇත්තටම මිනිහ ආනයනය කළා අපල සදසමානුපාතය 105යි. කියන්නේ 102යි කියලා කිව්වොත් ඇත්තට 105යි. නමුත් නීතියක් කරන බලපුවාම මේකට සදස් වැටුන්නේ මම කියනවා මෙයා කියන ප්‍රකාශය ඇත්ත කියලා. h not අසත්‍ය විට ඒක පිළිගත්තොත් එතනක් දෝෂයක් වෙනවා. ඒකට අපි කියනවා දෙවන ප්‍රරූප දෝෂය කියලා. එතකොට මොකද මේ දෝෂාකාර දෙක එකක් පළමු ප්‍රරූප දෝෂය අනිත් එක අපි කියනවා දෙවන ප්‍රරූප දෝෂය. එතන පළමු ප්‍රරූප දෝෂය කියලා කියන්නේ අප්‍රතිෂ්ඨේ කල්පිතය h not අප්‍රතිෂ්ඨේ කල්පිතය සත්‍ය විට ඒ ප්‍රතික්ෂේප කරොත් ඒකට අපි කියනවා පළමු ප්‍රරූප දෝෂය කියලා. අප්‍රතිෂ්ඨේ කල්පිතය අසත්‍ය විට ඒක පිළිගත්තොත් ඒකට අපි කියනවා මොකද? දෙවන ප්‍රරූප දෝෂය. ඒතර තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. මොකද එන්නේ h not සත්‍යයේ පිළිගත්තොත් h not සත්‍යයේ පිළිගත්ත ප්‍රශ්නයක් නෑ අසත්‍යයේ ප්‍රතික්ෂේප කරන ප්‍රශ්නයක් නෑ කිසිම ගැටලුවක් නෑ h not සත්‍ය විට ඒක ප්‍රතික්ෂේප විතර බලපෑම දෝෂයක් සිදු වෙනවා h not අසත්‍යයේ පිළිගත්තොත් ඒක කියනවා දෙවන ප්‍රරූප දෝෂය කියලා. හරි. ඊට පස්සේ බලන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ පළමු වල මම ආයෙ බලන්න මේකම අදින්න. h not පිළිගනි h not ප්‍රතික්ෂේප කරයි h not සත්‍යයි h not අසත්‍යයි. හරි.
මේ පළමු උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව මම මෙතන සංකේත කරන්නේ ඇල්ෆා වගේ. පළමු උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව මම ඇල්ෆා වගේ සංකේත කරනවා. හරි සංකේත මම නෙවෙයි සාමාන්‍ය ඒක තමයි සංකේත කරනවා. ඒ විදිහටම මේ පළමු උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව ඇල්ෆා වගේ සංකේත කරනවා වගේම ඒතර අපි කියනවා දෙවන උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව අපි බීටා වගේ සංකේත කරනවා. පළමු උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව ඇල්ෆා මගිනොත් දෙවන උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව බීටා මගිනොත් අපි සංකේත කරනවා. ඒතර බලන්න පළමු උපරූප දෝෂයේ සිදුවීමේ සම්භාවිතාව ඇල්ෆා නම් ඒතර පළමු උපරූප දෝෂයේ මේ H0 ශක්තියට ප්‍රතික්ෂේප වෙන්නේ ඇල්ෆා වල සංකේතයක් වෙනවා සම්භාවිතාවක් වෙනවා. H0 ශක්තියට ප්‍රතික්ෂේප වෙන්නේ ඇල්ෆා නම් එහෙනම් පිළිගන්න එක ඉන්නේ ඇල්ෆා. ඒතර H0 අසත්‍ය විට ඒක පිළිගන්න බීටා වල සම්භාවිතාවක් තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප වෙන්නේ එක බීටා වල සම්භාවිතාවක් තියෙනවා. මෙන්න මේකෙදි මෙන්න මේ කියන්නේ H0 ශක්තිය විට ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවට මෙන්න මෙයාට අපි කියන මොකක්ද කියලාද රිසෙසියා මට්ටම කියලා. તો මෙතන තියෙනවා මොකද H0 අසත්‍ය විට ඒ ප්‍රතික්ෂේප කිරීමේ බීටා කියලා එකරන බීටා වලට අපි කියන මොකක්ද කියලාද පරීක්ෂාවේ බලය. તો බලන්න ප්‍රතික්ෂේප මට්ටම සහ පරීක්ෂා බලය කියලා දෙකක් තියෙනවා. ඒක මොකද එන්නේ තේරුම් මෙච්චරයි. H0 සත්‍ය විට ඒ ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව. તો පොඩ බලන්න මොගොල්ලෝ දෙන මේ බලන්න. පළමු ප්‍රදේශයේ දෙකට මේ ප්‍රතික්ෂේප මට්ටම දෙකම එකයි නේද? නෑ දෙක. ඇයි එහෙම කියන්නේ හේතුව බලන්න. මේ කියන්නේ H0 සත්‍ය විට ඒ ප්‍රතික්ෂේප කිරීමට අපි කියන පළමු ප්‍රදේශය කියලා. H0 සත්‍ය විට ඒ ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පළමු ප්‍රදේශයේ සිදුවීමේ සම්භාවිතාව අපි කියනවා කියලා ප්‍රතික්ෂේප මට්ටම. તો දෙවන ප්‍රදේශය කියන්නේ මොකද? H0 අසත්‍ය විට ප්‍රතික්ෂේප කිරීම. ප්‍රතික්ෂේප කිරීමේ සම්බන්ධතාව මගින් බීටා වගේ තමයි කියනවා. ඒතර එකරනේ බීටා වල කියන්නේ දෙවන පුරුදු සිදු නොවීමේ සම්බන්ධතාව අපි කියනවා කියලාද පරීක්ෂාවේ බලය කියලා. ඒතර දෙරුණත් මෙච්චරයි. අපි කල්පිත පරීක්ෂාවේදී සහ පළවෙනිට අපි ඉගෙන ගත්තා මොකද පටන් ගත්තේ කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ කියන එක. සංඛ්‍යා නිර්මාණය සහ කල්පිත පරීක්ෂාව කොහොමද වෙනස් වෙන්නේ? සංඛ්‍යා නිර්මාණය කියන්නේ සංඛ්‍යා පරමිතියක දන්නේම නැහැ. නියති සංඛ්‍යාවක සංඛ්‍යා පරමිතියට අලුතෙන් මගස් වෙනවා. ඒක තමයි සංඛ්‍යා නිර්මාණය. කල්පිත පරීක්ෂාවට ආවම වෙනස් වෙන්නේ කොහොමද? සංඥාන පරාමිතිය කියන කවුරු හරි ප්‍රකාශයක් නිකුත් කරනවා. මොකක්ද කියන දේ කියනවා. ඒ කියන ප්‍රකාශය ඇත්තද නැද්ද කියලා නීති සංඛ්‍යාවක් එක්ක දාලා පරීක්ෂා කරනවා. ඒත් මේකට තමයි අපි කියන්නේ මොකක්ද? කල්පිත පරීක්ෂා කියන්නේ. ඒත් කල්පිත පරීක්ෂාවකදී පරිණත අපි කියන සංඥාන කල්පිතය කියන්නේ මොකද? අපි කතා කරා සංඥාන කල්පිතය කියන්නේ යම් සංඥාන පරාමිතිය පිළිබඳව තර්කානුකූලව කොටනගා ඉතින් උපකල්පනයක් කර ඇති ප්‍රකාශනයක් හෝ එළඹෙන නිගමනය කරන කියන සංඥාන කල්පිතය කියලා ආකාර දෙකයි අප්‍රතිෂ්ඨිත කල්පිතය සහ වෛකල්පික කල්පිතය. මෙන්න මෙතන H0 ව తాවකාලිකව සත්‍යය කියලා උපකල්පනය කරන කොට අප්‍රතිෂ්ඨිත කල්පිතය නිසා බලන්න. අප්‍රතිෂ්ඨිත කල්පිතය ප්‍රතික්ෂේප කොට ඒ වෙන පිළිගන්න දෙන අපිට වෛකල්පික කල්පිතය නිසා අපි හඳුන්වනවා. ඊට පස්සේ අපි ඉතින් මේකට ඉගෙන ගත්තා සිදුවෙන හැකි දෝෂාකාර දෙකයි. පළමු ප්‍රදේශය දෙවන ප්‍රදේශය පළමු ප්‍රදේශය කිව්වේ H0 සත්‍යයට ප්‍රතික්ෂේප කිරීමට ඒ ප්‍රතික්ෂේප කිරීමේ සම්බන්ධතාවය අපි විශ්ලේෂණයක් තමයි. දෙවන ප්‍රදේශය කියන්නේ අප්‍රතිෂ්ඨිත කල්පිතය අසත්‍යයට පිළිගත්තොත් ඒක දෙවන ප්‍රදේශය කියන්නේ දෙවන ප්‍රදේශයේ නොවීමේ සම්බන්ධතාවය කියනවා කියලාද පරීක්ෂා කරා. ඒත් මේ ටික තමයි අපිට තීරණ කොටස අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ඉදිරි වීඩියෝ එකක් අපි කතා කරමු කොහොමද මේ කල්පිත පරීක්ෂා ගණන් හදන්නේ. සංඝාන මධ්‍යනේ සඳහා සංඝාන සමානුපාතය සඳහා මධ්‍යන දෙක අන්තරය සහ සමානුපාතය දෙක අන්තරය සඳහා කල්පිත පරීක්ෂාව සිදු කරන්නේ කොහොමද කියන එක අපි ඉදිරි වීඩියෝ එකේ කතා කරමු. හරි ඔයගොල්ලෝ බොහොම ස්තුතියි. ඔබ සුබ දවසක්.